ආයුබෝවන් දරුවනි, කොරෝනා වෛරසයේ බලපෑම නිසා නිවසට වී සිටින ඔබගේ දැනුම වර්ධනය කිරීම උදෙසා විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලය මේ දවස්වල දැඩි පරිශ්‍රමයක් ඔබගේ දැනුම වර්ධනය කරගන්න දරනු ලබනවා. අපද පෞගිය දවස්වල Zoom හරහා ඔබට පාඩම් පුරවැසි අධ්‍යාපනය යටතේ සිදු කරනු ලැබුවා. නමුත් sannivedana තාක්ෂණයේ දුර්වලතා නිසා නැත්නම් සිග්නල් නැති නිසා ඔබට Zoom හරහා සම්බන්ධ වීමේදී යම් ගැටලු ප්‍රමාණයකට මුහුණ දෙන්නට සිදු වුණා. ඒට විකල්පයක් ලෙස තමයි ප්‍රබුද්ධ ඇකඩමිය හරහා ඔබ වෙත මෙලෙස ලබා දෙන ලද පැවරුම් වලට අදාළ පිළිතුරු සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ. එසේනම් පුරවැසි අධ්‍යාපනයේ 10 ශ්‍රේණියේ ඔබට අදාළ පාඩමක් තිබෙනවා බහුසංස්කෘතික සමාජයේ 3 වෙනි පරිච්ඡේදයට අදාළ පාඩම. මේ පාඩමට අදාළව ඔබට පැවරුම මීට දින කිහිපයකට පෙර ලබා දුන්නා. ඔබ පිළිතුරු ලියා මෙම පිළිතුරු වල නිර්වද්‍යතාවයේ තහවුරු කර ගැනීමට සම්බන්ධ වෙනවා ඇතැයි මම සිතනවා. එසේනම් දරුවනි, ඔබ ලියා ඇති පිළිතුරු වල නිර්වද්‍යතාවය අපි බලමු. පළවෙනි ප්‍රශ්නය. සංස්කෘතිය යන්න නිර්වචනයේ ඉදිරිපත් කරන ලද චින්තකයන් දෙදෙනෙකු නම් කරන්න. මොකක්ද දරුවනි සංස්කෘතිය කියලා කියන්නේ? අපිට සංස්කෘතිය කියපුවාම වෙන්නේ අම්මට තාත්තට සලකන්න ඕන, වඳින්න ඕන, වැඩිහිටියන්ට ගුරුවරුන්ට සලකන්න ඕන. ඊට පස්සේ කෑම බීම ගන්නකොට ඒ දේශීය කෑම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් තියෙනවා. ඇඳුම් අඳිනකොට ඒ පිළිවෙලට අඳින්න ඕන. මේ වගේ දේවල් නේද අපි සංස්කෘතිය කියලා බොහෝ වෙලාවට අපේ ඔළුව තුල තියෙන්නේ. හරි, මේ සංස්කෘතිය සම්බන්ධයෙන් බොහෝ දෙනා බොහෝ දාර්ශනිකයෝ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. එලෙස ඉදිරිපත් කරලා තියෙන අදහස් තුනකට තමයි අප අවධානය යොමු කරන්න යන්නේ. පළවෙනියටම මෙන්න දාර්ශනිකයෝ තුන්දෙනා ටී.බී. ටයිලර් මහත්මයා, චාල්ස් ඒ. එල්වුඩ් මහත්මයා සහ ඊ.ටී. හීලර් මහත්මයා කියන දෙදෙනා තමයි සංස්කෘතිය සම්බන්ධයෙන් නිර්වචනය ඉදිරිපත් කරලා තියෙන්නේ. ටී.බී. ටයිලර් කියන්නේ දැනුම, ඇදහිලි, කලා, නීති, සිරිත් විරිත්, ඇගීම් හා මිනිසා විසින් සමාජයේ ජීවත් වන පුද්ගලයෙකු වශයෙන් ලබා ගන්නා වූ පුරුදු, ඇබ්බැහිකම් හා හැකියාවන්ගේ සමස්තය සංස්කෘතියයි. චාල්ස් ඒ. එල්වුඩ් කියන්නේ සංකේතානුසාරයෙන් සමාජීය ලෙස හිමිකොට ගන්නා වූද පාරම්පරික වශයෙන් අත්පත් කොට ගන්නා වූද සියලුම චර්යා රටාවන්ට දිය හැකි සාමූහික නාමය සංස්කෘතියයි. ඊ.ටී. හීලර් ප්‍රකාශ කරන්නේ ඇදහිලි, චින්තන ක්‍රම, විවාහාරික කලා, ජීවන පිළිවෙත්, සිරිත් විරිත්, සම්ප්‍රදායන් හා සමාජීය වශයෙන් සම්මත කරගත් ක්‍රියා කිරීමේ විධි සංස්කෘතියයි. අපිට ගොඩක් හුරු පුරුදු නිර්වචනය තමයි ඊ.ටී. හීලර් ප්‍රකාශ කරලා තියෙන නිර්වචනය. එතකොට ජීවන පිළිවෙත්, සිරිත් විරිත්, සම්ප්‍රදායන් හා සමාජීය වශයෙන් සම්මත කරගත් ක්‍රියා තමයි සංස්කෘතිය කියලා කියන්නේ. එතකොට ඒ සමාජයේ පිළිගත් සම්මත කරගත් දේවල් වලට අනුව ක්‍රියා නොකරනකොට එයා හොඳ නැති නැත්නම් නරක කියන අදහස් අපි සමාජය තුළ ඇති වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ඉතා ගැහැණු ළමයෙක් ඉතා කොට ඇඳුමක් අඳිනවා. දැන් ඇමරිකාව වගේ රටවල් වලට ඒක ගැටලුවක් නැහැ. හැබැයි අපිට ඒකේ ගැටලුවක් තියෙනවා. මොකද අපේ සංස්කෘතිය තුළ වෙනම රාමුවක් තමයි තියෙන්නේ. ඒතකොට සංස්කෘතිය කියන එක රටින් රටට යම් යම් වෙනස්කම් වලින් යුක්ත දෙයක් විදිහට හඳුන ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අපෙන් අහපු ප්‍රශ්නේ තමයි සංස්කෘතිය යන්න ඉදිරිපත් කරන ලද චින්තකයන් දෙදෙනෙකු නම් කරන්න කියලා. එතකොට චින්තකයන් තිදෙනෙක් ගැන අපි සඳහන් කරා. එක්කෙනෙක් තමයි ටී.බී. ටයිලර්, චාල්ස් ඒ. එල්වුඩ්, ඊ.ටී. හීලර්. ඉන් දෙදෙනෙක්ගේ නම් ලියා තිබෙනවද කියලා දරුවනි බලන්න. ලියා තිබෙනවා නම් ඔබගේ පිළිතුර නිවැරදි. එසේ ලියා නැතිනම් ඔබ මේ අවස්ථාවේදී මේ සටහන් කර ගැනීමට වග බලා ගන්න. ඊළඟ ප්‍රශ්නේ බහුසංස්කෘතික සමාජයක මූලික ලක්ෂණ 3ක් ලියන්න. හරි, 9ම කියනවා බහුසංස්කෘතික. ඒතකොට සංස්කෘතිය කියන එක කලින් සඳහන් කරා. බහු කියන්නේ ගොඩක්.
එතකොට සංස්කෘතීන් ගොඩක් තියෙන සමාජයක මූලික ලක්ෂණ 3ක් ලියන්න. දැන් ඔබ ප්‍රදේශයේම යම් බහුසංස්කෘතික සමාජයක් තමයි තියෙන්නේ. මුස්ලිම් අය ඉන්නව නේද? ආයාලට අයිති සංස්කෘතියක් තියෙනවා. දෙමළ අය ඉතා සුළුවෙන් ඉන්නව නේද? දෙමළ අයට අදාළ සංස්කෘතියක් තියෙනවා. සිංහල අයට අදාළ සංස්කෘතියක් තියෙනවා. මේ කට්ටියම එකට නේද ජීවත් වෙන්නේ? එහෙනම් මෙන්න මේ එකට ජීවත් වෙනකොට තියෙන ලක්ෂණ 3ක් ගැන තමයි සඳහන් කරන්න තියෙන්නේ. හරි මම මේ විදිහට දානවා. විවිධ ජන වර්ග. එතකොට සිංහල, මුස්ලිම්, දෙමළ, ශ්‍රී ලංකාව තුල බර්ගර්, මැලෙත් යම් මට්ටමකට ජීවත් වෙනවා. විවිධ ආගමික. එතකොට මුස්ලිම් අයගේ ඉස්ලාම් දහම තියෙනවා. දෙමළ අයගේ හින්දු දහම තියෙනවා. සිංහල අයගේ බෞද්ධ සහ කතෝලික දහම තියෙනවා. විවිධ භාෂා කතා කරන. එතකොට එයාලට අයිති භාෂාවන් තියෙනවා. මේ ඔක්කොම ටික මොකද වෙන්නේ? එකට ජීවත් වීමක් තමයි සිද්ධ වෙන්නේ. දෙවෙනි එක ඉහත විවිධත්වය නිසා ඇති වී තිබෙන ඒ සංස්කෘතීන්ට ආවේනික සිරිත් විරිත් ආචාර ධර්ම හා ඇගීම් පද්ධතියක් පැවතීම. එතකොට එක එක ජන වර්ගයට අයිති සංස්කෘතීන් සිරිත් විරිත් යම් යම් වෙනස් වීමකට ලක් වෙලා තියෙනවා. සමහර ඒවා එකම වෙන්න පුළුවන්, සමහර ඒවා වෙනස් වීමකට ලක් වෙන්න පුළුවන්. එක ජන කොටසකවද ප්‍රාදේශීය විවිධත්වයක් දැකිය හැකි වීම. දැන් සිංහල කියලා ගත්තහම දැන් විශ්වවිද්‍යාලේ යනකොට ගොඩාක් හුරුයි අපිට අපේ යාළුවෝ එක පැත්තක නෙමෙයි මගේ හොඳම යාළුවා දකුණේ. එතකොට මගේ දකුණේ යාළුවා කැම බීම පවා අයිතිනේ. දකුණේ යාළුවා මාළු හදාගෙන එන විදිහ වෙනස්. කුරුණෑගලට වඩා හදාගෙන එන විදිහ වෙනස්. එතකොට ඒක සංස්කෘතික එක සිංහල බෞද්ධ දෙන්නම හැබැයි කෑම හදන විදිය යම් වෙනස් වීමකට ලක් වෙලා තියෙනවා. ඊට පස්සේ භාෂාව කතා කරනකොටත් ඒ වගේම වෙනස්කම් තියෙනවා. දැන් විශ්වවිද්‍යාලය තුල මම එහෙම ටිකක් මුල් දවස්වල කිව්වා පස්සේ අඩුවෙන් තමයි කිව්වේ. බස් එක අපි කියන්නේ නවත්තනවා කියලා නෙමේ හිටවනවා කියලානේ. ඒක අනිත් පැතිවල අයට නුහුරුයි. බස් එක කොහොමද හිටවන්නේ කියලා අහනවා. බස් එක නවත්තන්න ඕනේ කියලා කියන ඔය විදිහට එක එක ප්‍රදේශවල පාවිච්චි වෙන වචන වෙනස් වෙනවා. අපි ලිඳෙන් වතුර අදිනවා කියලා නෙමෙයි ගොඩක් වෙලාවට ඉක්මනට කියන්නේ අපි වතුර බානවා කියලා. බාන එක නුහුරුයි අනිත් ප්‍රදේශවල අයට. එතකොට එකම ජන වර්ගයකවද විවිධත්වයන් දක්නට තියෙනවා. ඒක තමයි එතනදී ඔය සඳහන් කරන්නේ. ඊට අමතරව වර්තමානයේ වන විට ලෝකයේ රටවල් ජාතීන් වශයෙන් තම දේශ සීමාවෙන් ඔබට ගොස් විවිධ ජාතීන් සමග සම්මිශ්‍රණය වී බහුසංස්කෘතික සමාජයක් ගොඩනැගීම. මොකක්ද මේ දේශ සීමාවෙන් ඔබට ගොස් කියලා කියන්නේ? තමන්ගේ රටෙන් වෙනත් රටකට ගිහිල්ලා කියන එක. රට ඇතුලේ සංක්‍රමණයක් ගැන නෙමෙයි කියන්නේ, රට ඇතුලේ ගමන් කිරීමක් ගැන නෙමෙයි කියන්නේ. තමන්ගේ රටෙන් වෙනත් රටකට ගිහිල්ලා විවිධ ජාතීන් සමග සම්මිශ්‍රණය වී බහුසංස්කෘතික සමාජයක් ගොඩනැගීම. දැන් ලංකාවට ගත්තට පස්සේ මුස්ලිම් අය ආවේ කොහොමද? අශ්ව වෙළඳුන් ආවා කියලා කියනවා නේද? එතකොට වෙළඳාම සඳහා පැමිණ ලංකාවේ කාන්තාවන් විවාහ කරගෙන මෙහෙම පදිංචි වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ දෙමළ අය විශේෂයෙන් උතුරේ දෙමළ අය උතුරේ නෙමෙයි වතු දෙමළ අය ඉන්දියාවේ දකුණු ඉන්දියාවෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. දකුණු ඉන්දියාවෙන් ඇවිල්ලා මෙහි තේ ආශ්‍රිත රැකියා කිරන්න තමයි ගෙන්නගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙහෙම පදිංචි වෙලා දැන් ඒ අයත් ලංකාව තුළ ඉන්නවා. දැන් ඒකට බහු සංස්කෘතියක් ලංකාව තුළ හැදෙන්න මෙන්න මේ වගේ හේතු ඇති වෙලා තියෙනවා. ඒකට දේශ සීමාවෙන් ඔබට ගොස් විවිධ ජාතීන් සමග සම්මිශ්‍රණය වීම හේතුවක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟ කාරණය ගෝලීයකරණය, sannivedana තාක්ෂණයේ දියුණුව හා සංචාරක ව්‍යාපාරයේ දියුණු වීම හේතුවෙන් ලෝකයේම එකම විශ්ව ගම්මානයක් බවට පත් වී සංස්කෘතික සම්මිශ්‍රණය වීම ඉතා වේගයෙන් සිදුවීම. ඔය මෑත කාලය තුල ගෝලීයකරණ සංකල්පය එහෙම නැත්නම් විශ්ව ගම්මාන සංකල්පය තමයි ඇති වෙලා තියෙන්නේ. ලෝකයේ සියලු දෙනාම එක ගමක් විදියට තමයි සැලකන්නේ. ඒ තරම් එකට එකතු වෙලා ඉන්නවා කියන අදහස තියෙන්නේ. විවෘත වෙළඳාම යනාදියත් එකට හේතු වෙලා තියෙනවා. ඒවත් ඇති වෙලා තියෙනවා.
එතකොට අපේ රට විවෘත වෙළඳාමක් බවට පත්වන්නේ 1978 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ ඉඳන්. එතකොට අපනයන ආනයන භාණ්ඩ ගෙන්වීම සහ භාණ්ඩ අපේ රටේ ඉඳන් විදේශ රටවල් වලට යැවීම කියන කාරණා සිද්ධ වෙන්නේ මෙන්න මේ 1978න් පස්සේ තමයි විශේෂයෙන් සිද්ධ වෙන්නේ. එතකොට මේ විශ්ව ගම්මානයේ සංකල්පය තුළ අපේ රටේ අය ගිහිල්ලා වෙනත් රටවල් වල පදිංචි වෙනවා. ඇතැම් විට ඒ අය ඒ සමාජයේ තියෙන කාන්තාවක පුරුෂයෙක් සමග විවාහ වෙලා එහෙම පදිංචි වෙනවා. එතකොට බහුසංස්කෘතික සමාජයක් බවට පත් වෙලා තියෙනවා. ඔබම දන්නවා ඔබගේ පැත්තේ ඉන්නවා විදේශ රටක ඉඳන් ඇවිල්ලා මෙහි ඉඳන් රැකියාවට ගිය එක්කෙනා මම දන්න තරමින් ජපානයේ කාන්තාවක් සමග විවාහ වෙලා දැන් මෙහි ඇවිල්ලා පදිංචි වෙලා ඉන්න අය ওই ප්‍රදේශයේ සමීපයේ සිටිනවා. එතකොට ඒ බහුසංස්කෘතියක් බවට පත් වෙන්න මෙන්න මේ ගෝලීයකරණය, sannivedana තාක්ෂණයේ දියුණුව, සංචාරක ව්‍යාපාරයේ දියුණු වීම වගේ දේවල් හේතු වෙලා තියෙනවා කියලයි ඔය කියන්නේ. මොන විභාගයේදී මෙන්න මේ ප්‍රශ්නේ අහනවා දරුවෝ ගොඩක් වෙලාවට වැරදි පිළිතුරක් තමයි දෙන්නේ. ඉතා සංකීර්ණ බහුසංස්කෘතික සමාජයක් ඇති රටක් සඳහන් කරන්න නැත්නම් රටවල් සඳහන් කරන්න කියලා අහනවා. එතකොට ඔබ ගමන්ම ලියන්නේ ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව බහුසංස්කෘතික සමාජයක් තමයි. ඒක කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඉතා සංකීර්ණ බහුසංස්කෘතික සමාජයක් නෙමෙයි. සිංහල, මුස්ලිම්, දෙමළ. ඔය තුන්ගොල්ල තමයි විශේෂයෙන් ඉන්නේ. ඒ වුණාට ඇමරිකාවේ ප්‍රාන්ත 50ක් තියෙනවා. ඉන්දියාවේ ප්‍රාන්ත 28කට ආසන්න ගාණක් තියෙනවා. එතකොට ඒ රටවල් ඉතා විශාල රටවල්. ඒ රටවල් වල ඉතා විශාල බහුසංස්කෘතික, ඉතා සංකීර්ණ බහුසංස්කෘතික සමාජයක් තමයි තියෙන්නේ. ඔබ ඒ නිසා මෙන්න මේ කාරණේ සම්බන්ධ හොඳ නිර්වෘල් අවබෝධයක් තියාගන්න. ඔන්න මම තරු ලකුණු දෙකක් දාලා ඒ සඳහන් කරලා තියෙනවා. ශ්‍රී ලංකාව ඊතරම් සංකීර්ණ නො වූ බහුසංස්කෘතික සමාජයකට හොඳම නිදසුනකි. නමුත් ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදයේ වැනි රටවල් ගත් විට ඒවා ඉතා සංකීර්ණ බහුසංස්කෘතික පවතින රටවලට උදාහරණ වේ කියලා දාලා තියෙනවා. දරුවනි ඔබ වෙත ලබා දුන් තෙවැනි ප්‍රශ්නය ශ්‍රී ලංකාව බහුසංස්කෘතික සමාජයක් වීම කෙරෙහි බලපා ඇති සාධක 3ක් දක්වන්න. සාධක 5ක් තියෙනවා. මොනවද සාධක? මෙන්න මේ සාධක ටික තමයි සාධක. දරුවනි බලන්න උත්තර ලියලා තියෙනවද කියලා. පිහිටීම, සංක්‍රමණ, ආක්‍රමණ, විවිධ ජාතීන් වෙළඳාම සඳහා පැමිණීම, ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම. පිහිටීම, සංක්‍රමණ, ආක්‍රමණ, විවිධ ජාතීන් වෙළඳාම සඳහා පැමිණීම, ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම. මේ කාරණාවලදී වැඩිපුර කාරණා ප්‍රමාණයක් ඔබ ඉතිහාසයේ විෂය යටතේ හොඳින් අධ්‍යයනය කර ඇතැයි මා සිතනවා. මේ කාරණා පහෙන් මම විශේෂයෙන් කාරණා දෙකක් ඊළඟ ප්‍රශ්නයට ඇතුළත් කරලා තියෙනවා. 4 වෙනි ප්‍රශ්නේ. ශ්‍රී ලංකාව බහුසංස්කෘතික සමාජයක් වීම කෙරෙහි බලපා ඇති සංක්‍රමණ හා ආක්‍රමණ සඳහා උදාහරණ දෙක බැගින් දක්වන්න කියලයි කියන්නේ. එහෙනම් මම මුලින්ම ගන්නවා සංක්‍රමණ කියන අවස්ථාව. සංක්‍රමණ කියන්නේ මොකක්ද? සංක්‍රමණ යටතේ ආගමන සහ විගමන කියලා වචන දෙකක් එනවා. ඒ කියන්නේ විදේශ රටක ඉඳන් තමන්ගේ රටට එන්නත් පුළුවන්, තමන්ගේ රටේ ඉඳන් විදේශ රටකට යන්නත් පුළුවන්. මේ දෙකටම අපි කියනවා සංක්‍රමණ කියලා. එතකොට මෙන්න මේ සංක්‍රමණ වලට උදාහරණ ශ්‍රී ලංකාව ඇසුරෙන් තමයි පැහැදිලි කරන්නේ අපි මෙතනදී. එතකොට ශ්‍රී ලංකාවට ආපු අය කවුද කියලායි අහන්නේ. එතකොට පළවෙනියටම ආවා කියලා අපි සඳහන් වෙන්නේ අපේ ඉතිහාසයේ පොත්වල සඳහන් වන්නේ ක්‍රිස්තු පූර්ව 543 දී විජය කුමාරයා ඇතුළු පිරිස ලංකාවට පැමිණීම දක්වන්න පුළුවන්. දෙවෙනි එක පඬුවස් දෙව් ඇතුළු පිරිස පැමිණීම. අපි දන්නවා මේ දවස්වල ඔබ යම් මට්ටමකට ටීවී බලනවා ඇති. යම් නාලිකාවක මේ දවස්වල පඬුවස් දෙව් ඇතුළු පිරිස සම්බන්ධයෙන් පඬු කාබේ කුමාරයා සම්බන්ධ කතාවක් යනවා නේද? ඊළඟට බද්දකච්චානා ඇතුළු පිරිස පැමිණීම. ඊට පස්සේ බෞද්ධ ආගම විශේෂයෙන් අපේ රටට රැගෙනීමේ ගෞරවයේ හිමිවන දෙන්නෙක් ඉන්නවා.
මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස පැමිණීම සහ සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස පැමිණීම. එතකොට විදේශ රටක ඉඳන් අපේ රටට ආපු අයට මේ සංක්‍රමණ යටතේ අපි කතා කරනවා සංක්‍රමණ කියලා අපි මෙතනදී හඳුන්වනවා. ඊළඟ එක ආක්‍රමණ. සේනගුත්තික ආක්‍රමණය. ඒ ආක්‍රමණ විදිහට ආපු අය මේ රටේම පදිංචි වෙලා තියෙනවා. ඊට පස්සේ ඒක බහුසංස්කෘතික සමාජයක් ඇති වෙන්න විශේෂ හේතුවක් වෙලා තියෙනවා. ඊළඟට පණ්ඩු පාරින්ද ඇතුළු පිරිසගේ ආක්‍රමණය, කාලිංග මාග ආක්‍රමණය ලංකාවට දැඩි බලපෑමක් වුණා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වන්නේ. කාලිංග මාග ආක්‍රමණය යටතේ විශාල වශයෙන් ශ්‍රී ලංකාවේ තිබූ බොහෝ දෑ වටිනා කියන දෑ සංස්කෘතිකාංග අපිට සංස්කෘතික දේවල් විශාල ප්‍රමාණයක් විනාශ කළා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වන්නේ. බටහිර යුරෝපා ජාතීන්ගේ ආක්‍රමණ ගන්න පුළුවන්. ඊළඟට විභාගෙදී ඔබ වෙත ලැබෙන තවත් විශේෂ ප්‍රශ්නයක්. 2016 සිට තමයි ඔබගේ අලුත් විෂය නිර්දේශය තියෙන්නේ. ඒ නිසා ඔබ පසුගිය විභාග ප්‍රශ්න අධ්‍යයනය කරනකොට රටාව වෙනස් වෙලා තියෙනවා. 2016ට කලින් රටාවට නෙමේ 2016 ඉඳන් මේ දක්වා අහලා තියෙන්නේ. ඒතකොට රටාවන් දෙකක් තියෙන්නේ. ඔබ හුරු වෙන්නට අවශ්‍ය විභාග පහුගිය විභාග ප්‍රශ්නවලදී විශේෂයෙන්ම 2016 ඉඳන් මේ දක්වා අහලා තියෙන ප්‍රශ්න. ඒ නිසා විශේෂ සැලකිල්ලක් දක්වන්න ඒ ප්‍රශ්නවලට අනිවාර්යයෙන්ම විභාගයට යන්න කලින් පිළිතුරු ලියන්නට අවශ්‍යයි. අපි මේ පිළිතුරු ලිවීම පන්තියේදී අනිවාර්යයෙන්ම සිද්ධ කිරීමක් කරනවා. ඔබ නිවසේදී පහුගිය පේපර්ස් අධ්‍යයනය කරනකොට අනිත් ඒවා අධ්‍යයනය කරාට කමක් නැහැ. හැබැයි විෂයේ යම් වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. විෂය නිර්දේශයේ යම් වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ පේපර් ආකෘතියේ යම් වෙනසක් වෙලා තියෙනවා කියන එක මතක තියාගෙන 2016ට කලින් පේපර්ස් අධ්‍යයනය කරන්න. තමන්ගේ විෂය පෙළපොත ඔස්සේම තමයි ප්‍රශ්න අහන්නේ. නිසා පෙළපොත හොඳින් පරිශීලනය කරන්න දරුවන් උනන්දු වෙන්නට අවශ්‍යයි. එනම් වැඩියෙන් අහලා තියෙන ප්‍රශ්නයක් පහුගිය අවුරුදුවල රටක සමාජ සාධාරණත්වයේ බිඳවැටීම කෙරෙහි බලපාන හේතු තුනක් සඳහන් කරන්න. මොනවද දරුවනි ඔබ ලියා තියෙන පිළිතුරු විදියට? මෙන්න මේවා ලියලා තියෙනවද කියලා බලන්න. අනවශ්‍ය ආකාරයෙන් බලය මධ්‍යගත වීම. දැන් දන්නවා අපි බලය මධ්‍යගත වීම සහ බලය විමධ්‍යගත වීම සහ බලය බෙදා හැරීම අතර වෙනස. එතකොට බලය විමධ්‍යගත කිරීම කියලා කියන්නේ මධ්‍යම ආණ්ඩුව සතුව තමයි ප්‍රධාන බලතල තියෙන්නේ. මධ්‍යම ආණ්ඩුව සතුව තියෙන පරිපාලන බලතල පමණක් ප්‍රාදේශීය ඒකක වෙත ලබා දෙනවා නම් ඒක තමයි බලය විමධ්‍යගත වෙලා කියන එකෙන් අදහස් කරන්නේ. එතකොට එතනදී විශේෂයෙන් මධ්‍යම ආණ්ඩුව සතුව තමයි බලය රැඳිලා තියෙන්නේ. එතකොට මධ්‍යම ආණ්ඩුවට තියෙන බලය අනවශ්‍ය ආකාරයෙන් බලය ඒකරාශී වීමක් සිද්ධ වුණොත් රටක සමාජ සාධාරණත්වයේ බිඳ වැටෙන්න පුළුවන්. අනිවාර්යෙන් බිඳ වැටෙනවා කියලා නෙමෙයි කියන්නේ, බිඳ වැටෙන්න හේතු වෙන්න පුළුවන්. එතකොට ලංකාවේ මධ්‍යම ආණ්ඩුවට අතිවිශාල බලයක් ආපු අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි 1978 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ 6න් 5ක බලයක්, අති විශාල බලයක් මධ්‍යම ආණ්ඩුවට ලැබිලා තියෙනවා. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ 6න් 5ක බලයක් ලැබිලා තියෙනවා. දැන් ආයේ වර්තමානයේ මේ මෑත කාලේ තිබූ මැතිවරණය තුලින් 150කට ආසන්න 3න් 2කට ආසන්න බලයක් ලැබිලා තියෙනවා. ඒ අවස්ථා දෙක තමයි විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ විශාල බලයක් එක තැනකට ගොනු වුණ අවස්ථා විදියට දක්වන්න පුළුවන්. එහෙම වුණාම සමහර වෙලාවට රටක සමාජ සාධාරණත්වයේ බිඳ වැටෙන්න පුළුවන් කියලායි කියන්නේ. රාජ්‍ය පාලනයේ අකාර්යක්ෂම භාවය. ඒතකොට රාජ්‍ය පාලනයේ කාර්යක්ෂම වෙන්න ඕන. ඒ කියන්නේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලැබෙන විදිහට කටයුතු කරන්නට අවශ්‍යයි. එහෙම නොවුනහම රාජ්‍ය පාලනයේ අකාර්යක්ෂම භාවයට පත් වෙනවා. පසුගිය කාලේ මේ සම්බන්ධයෙන් විශාල කතිකාවතක් ඇති කරා. දැන් නම් බොහෝ ආයතන යම් මට්ටමකට රාජ්‍ය පාලනයේ කාර්යක්ෂමතාවය ඇති කරලා තියෙන්නේ. ඔබ විශේෂයෙන් යන්නේ AG ඔෆිස් එකට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. එහි දැන් ඉස්සරට වඩා විධිමත් ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා කියලා ඔබට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාම දැක ගන්නට පුළුවන්. ඔබට මේ වෙනස ඔබට වඩා ඔබගේ අම්මා තාත්තා තමයි මේ වෙනස හොඳින් දකින්න වැත්තේ. අම්මා තාත්තගෙන් අහලා බලන්න. ඊළඟ එක රාජ්‍ය සේවයේ දේශපාලනීකරණය වීම. දැන් ඔබ මේ දවස්වල හොඳට මාධ්‍ය අධ්‍යයනය කරනවා ඇති. මාධ්‍ය නැත්නම් රූපවාහිනී ප්‍රවෘත්ති විශේෂයෙන් බලනවා ඇතයි මම හිතනවා.
දැන් ප්‍රවෘත්ති මාර්ගෙන් තමයි මේ කොරෝනා වෛරසය සම්බන්ධ විවිධ පනවන නීති ක්‍රියාත්මක කරන සංචරණ සීමා මේ සියල්ල ඔබට දන්වන්න. ඒ නිසා ඒවා නොදැන සිටීම නිදහසට කාරණයක් නෙවෙයි. ඒවා ජනතාව විදියට අනිවාර්යයෙන්ම දැනගන්නට අවශ්‍යයි කියන එක තමයි සඳහන් වෙන්නේ. ඒ නිසා ඔබ දැන් මේ දවස්වල නිවසින් එළියට බොහෝ වෙලාවට අඩුවෙන් තමයි යන්නේ. යන්න ඕනේ එහෙම තමයි. නිවසින් එළියට යද්දිත් තමන්ගේ ID එකට අනුව තමයි යන්න ඕනේ. ID එක මම හිතන්නේ බොහෝ පිරිසකට නැහැ. දෙමාපියන් යනකොට යන්නත් ඕනේ ID එකේ තියෙන නම්බර් එකක් තියෙනවානේ. ඒ නම්බර් එකේ අවසාන ඉලක්කමට අනුව තමයි යන්න ඕනේ. අවසාන ඉලක්කම අපි හිතමු දිනේ අද 17 කියලා. එහෙනම් අවසාන ඉලක්කම තියෙන මෙන්න මේ අයට විතරයි යන්න පුළුවන්. එක අවසාන ඉලක්කම තියෙනවා නම් 3 5 7 9 තියෙනවා නම් විතරයි එළියට යන්න පුළුවන්. ඒක අර 17 කියන එක දෙකෙන් බෙදෙන්නේ නැහනේ. එහෙනම් දෙකෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යා තියෙන ඒවා අවසාන ඉලක්කමේ තියෙනවා නම් විතරයි යන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ දවස් 18 කියලා හිතමුකෝ. එතකොට 18 දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක්. එහෙනම් දෙකෙන් බෙදෙන සංඛ්‍යා තමයි 2 4 6 8. ඔන්න ඔය සංඛ්‍යා තියෙන අයට එළියට යන්න පුළුවන්. බිඳුවත් අපි එතනට තමයි දාලා තියෙන්නේ. එතකොට මෙන්න මේ දවස්වලට පමණයි නිවසින් එළියට යන්න පුළුවන්. මේ රාජ්‍ය සේවයේ දේශපාලනීකරණය වීම සම්බන්ධයෙන් ඔබ පෞද්ගලික දවස්වල යම් කතාවක් අහන්න ඇති. කොරෝනා වෛරසයේ බලපෑම නිසා ඇතැම් නිවාසවලට ආහාර මල්ලක් දුන්න 5000ක් ආහාර මල්ලකට වඩා 5000ක් නේද 5000ක් ගෙවුවානේ. මේ 5000 ගෙවනකොට එක්තරා ප්‍රදේශයක ග්‍රාම නිලධාරිය හරහා තමයි මේවා බෙදන්නේ. ඒතර ග්‍රාම නිලධාරිය මේවා බෙදන්න යනකොට දේශපාලන ශාස්ත්‍රයේ ඉන්න ප්‍රාදේශීය සභාවේ කෙනෙක් ඇවිල්ලා අර ග්‍රාම නිලධාරියට පහර දීලා තිබ්බා. ඒක එච්චර රාජ්‍ය සේවයේ දේශපාලනීකරණය වීම කියලාම කියන්නේ නැහැ. හැබැයි දේශපාලනය අර රාජ්‍ය සේවය නිවැරදිව කරගෙන යන්න බාධාවක් කරනවා. ඇඟිලි ගැහිීමක් කරනවා. යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒ සාමකාමීව සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්න ඕන. ඒ ග්‍රාම නිලධාරිගේ යම් ගැටලුවක් තියෙනවා නම් එහෙම නැතුව ගිහිල්ලා පහර දෙන්නට එහෙම අයිතියක් නැහැ. ඒ නිසා රාජ්‍ය සේවයට දේශපාලඥයින් අනවශ්‍ය ආකාරයෙන් මැදිහත් වීම සිදු නොවෙන්න ඕන. ඒක තමයි රාජ්‍ය සේවයේ දේශපාලනීකරණය වුණාම රටක සමාජ සාධාරණත්වයේ බිඳ වැටෙනවා කියලා කියන්නේ. නිලධාරී වාදය. රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීම හා ක්‍රියාවට නැංවීම කෙරෙහි ජනතා සහභාගීත්වය නොමැතිවීම. අල්ලස් සහ දූෂණයේ හෙළයාම. රාජ්‍ය සේවකයින් වෙන්න පුළුවන් අනිත් අය මේ සියලු දෙනාම අල්ලස් ගන්න එක වැළකෙන්න ඕන. එතකොට රාජ්‍ය සේවකයෝ විශේෂයෙන් දැනගන්න ඕන රාජ්‍ය සේවකයින්ට මාසිකව වැටුපක් ගෙවනවා. මෙන්න මේ වැටුප ගෙවන්නේ කොහොමද? රටේ ඉතා දුක් විඳින ජනතාවගෙන් අය කරන ගන්නවා හැම වෙයි භාණ්ඩ හා සේවා ගන්නකොට බද්දා. ඍජු බදු සහ වක්‍ර බදු කියලා තියෙනවා. ඒකෙන් වක්‍ර බදු 85%ක් විතර ලංකාවේ වෙනවා. එතකොට මෙන්න මේ ගන්න බදු තමයි එතකොට ජනතාව විදියට භාණ්ඩ හා සේවා ගන්නකොට ඒ බද්ද ගෙවනවා. ඒ එකතු කරගන්න සල්ලි වලින්ම තමයි මෙන්න මේ රාජ්‍ය සේවකයෝ ලක්ෂ 15කට ආසන්න ගාණක් ලංකාවේ ඉන්නවා මේ අයට වැටුප් ගෙවන්නේ. එතකොට ජනතාවගේ සල්ලිම තමයි අපි භුක්ති විඳින්නේ. දැන් මම භුක්ති විඳින්නෙත් ඔබගේ වැඩ කරන අම්මා තාත්තා හොයලා දෙන සල්ලි වලින්. ඒ නිසා ඔබගේ අම්මා තාත්තා හොයලා දීලා තියෙන අනිවාර්යෙන් මගේ වැටුප තුල සතයක් හරි තියෙනවා. ඔබගේ නිවසේ ඉන්න අම්මා තාත්තා වැඩ කරපු සල්ලි වලින් සතයක් හරි මම අරගෙන තියෙනවා. ඒ නිසා මම උගන්වනකොට ඒ අයට අසාධාරණයක් වෙන්න උගන්වන්න ඕන කියන එක අදහස තමයි මේ තුල ගැබ් වෙලා තියෙන්නේ. එතකොට රාජ්‍ය සේවකයෝ සියලු දෙනාම මේ අල්ලස් දූෂණ වෙන්න බෑ. අල්ලස් ගන්න නැති. ඊට පස්සේ Taman ගන්න වැටුපට වැඩ කරන පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන කියන එකයි කියන්නේ. ඒකට හේතුව ඒ ජනතාවගේ සල්ලි වලින් තමයි ඔවුන් යැපෙන්නේ. ඔවුන්ගේ ජීවිත රැඳිලා තියෙන්නේ. ඊළඟ එක රාජ්‍ය පාලකයන් වගකීමෙන් තොරව කටයුතු කිරීම. පාර්ලිමේන්තුවේ ඉන්නවනේ 225 ඡන්දෙන් කීයක් පත් වෙනවද? 196ක් පත් වෙනවා. ජාතික ලැයිස්තුවෙන් 29ක් පත් වෙනවා. මේ සියලු දෙනාම අනිවාර්යයෙන්ම වගකීමෙන් යුතුව කටයුතු කරන්න ඕන. තමන්ගේ ඇමතිවරු ඉන්නවා නම් ඇමතිවරු තමන්ගේ ශ්‍රේෂ්ඨය විතරක් නෙමෙයි අනිත් සියලු ශ්‍රේෂ්ඨ සම්බන්ධයෙන්ුත් වගකීමකට බැඳිලා තියෙන්න ඕන.
අනිත් එක තමයි පෞද්ගලික අංශයේ ජාතික අභිලාෂ නොතකා හැරීම කියන කාරණය. ඊළඟ ප්‍රශ්නය යහපාලනයක මූලික ගුණාංග 3ක් ලියන්න. පහුගිය ආණ්ඩුව කාලේ විශේෂයෙන්ම අහන්න ලැබුණු වචනයක් තමයි යහපාලනය. ඒ නිසා ඔබටත් වඩාත් හුරු පුරුදු වචනයක් තමයි යහපාලනය. යහපාලනය. යහපත්. යහපත් රාජ්‍ය පාලනයක් ගැනයි කතා කරන්නේ. එහෙනම් යහපත් රාජ්‍ය පාලනයක් තියෙන්න නම් තියෙන්න ඕන කාරණා මොනවද කියලායි මෙතනදී අහන්නේ. දූෂණයෙන් වංචාවෙන් තොර රාජ්‍ය පාලනය හා පරිපාලනය. නිදහස හා සාධාරණත්වයේ තහවුරු කිරීම. නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම හා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම. එතකොට අධිකරණයට කවුරුවත් බලපෑම් කරන්න බෑ. දේශපාලඥයෝ ගිහිල්ලා අධිකරණයට බලපෑම් කරන්න බෑ. අධිකරණයේ ස්වාධීනත්වයේ තියෙන්න ඕන කියන කාරණයයි එතනදී විශේෂයෙන් කතා කරන්නේ. රාජ්‍ය පාලන බලතල ක්‍රියාවට නංවන පුද්ගලයන් ජනතාවට වගකීමට බැඳී සිටීම. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරුන් සියලු දෙනා දැනගන්න ඕන මේ മന്ത്രിවරුන් සියලු දෙනාම පත් කරලා තියෙන්නේ කවුද? අපි. අපේ සතුව තියෙන මොන බලයෙන්ද? ජනතා පරමාධිපත්‍ය බලයෙන් තමයි පත් කරලා යවලා තියෙන්නේ. ඒකට හේතුව තමයි ඉස්සර ප්‍රජාතන්ත්‍රවාදයේ යටතේ ක්‍රියාත්මක වුණේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය. ග්‍රීසියේ ඇතෙන්ස් නුවර. ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක කරනකොට ගැටලු තිබ්බා. රාජ්‍යයේ භූමිය විශාල වෙනකොට භූමිය විශාල වීම, රාජ්‍යයේ ජනගහනය අධික වීම, සියලු පුරවැසියන් එක් ස්ථානයකට රැස් කර ගැනීමේ ගැටලුව, සමාජ අවශ්‍යතා සංකීර්ණ වීම. මෙන්න මේ වගේ ගැටලු තියෙන නිසා වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදයේ නැත්තම් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක කරන්න ගත්තා. එතකොට අපිට තියෙන තීරණ ගන්න බැරි නිසා, තීරණ ගන්න ක්‍රියාවලියට සම්බන්ධ වීමේ තියෙන දුෂ්කරතා නිසා අපි තෝරාපත් කරලා යවනවා පාර්ලිමේන්තුවට යම් පිරිසක්. එතකොට අපේ තීරණ ක්‍රියාත්මක කරන්න තමයි යාලා යන්නේ. එතකොට අනිවාර්යයෙන්ම වගකීමට බැඳී සිටිනවා අපිට. ඒ නිසා ජනතාව කියන දේවල් තමයි ක්‍රියාත්මක කරන්නට ඕනේ. මේ දවස්වල මාධ්‍ය තුල යනවා පෝර්ට් සිටිය සම්බන්ධව කතිකාවතක්. එතකොට පෝර්ට් සිටිය සම්බන්ධයෙන් කතිකාවතේදී මේ දවස් අධිකරණයෙන් විමසීමකට ලක් කරා. ඒ සමහර දේවල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියලා කතා කරා කියලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය විසින්. ඊට පස්සේ දැන් සංශෝධන ඉදිරිපත් කරලා දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා විවාද මේ දවස්වල තියෙනවා. ඒතකොට ජනතාවට ඒ තොරතුරු නිවැරදි ලෙස දෙන්න ඕන. ඒතකොට ඇතැම් පාර්ශව එහෙම දෙන්න උත්සාහ කරත් ඇතැම් පාර්ශව කියනවා මේක කල් ඉක්මන් වැඩි. ඒ නිසා මේක තවදුරටත් පරක්කු කරගන්න සම්මත කරගන්න එපා කියලා. එතකොට ආණ්ඩුව දැනගන්න ඕන ජනතාවගේ අදහසට ඇහුම්කන් දෙන්න. මොකද ආණ්ඩුව තෝරාපත් කරලා අවල තියෙන ජනතාව తాවකාලිකව තමයි පත් කරලා එවලා තියෙන්නේ. ඕන නම් ඊළඟ අවස්ථාවේදී වෙනස් කිරීමේ හැකියාව ජනතාවට තියෙනවා. ඒ නිසා ඒක තමයි මෙන්න මේ හතරවෙනි කාරණය යටතේ කියන්නේ රාජ්‍ය පාලන බලතල ක්‍රියාවට නංවන පුද්ගලයන් ජනතාවට වගකීමට බැඳී සිටින්නට ඕන. ඊළඟ එක අයිතිවාසිකම් සුරකීම හා තහවුරු කරන්නට අවශ්‍යයි. එතකොට ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න තහවුරු කරන්න තමයි පොලිසිය, යුද හමුදාව, නීති හා සාමය ක්‍රියාත්මක කරන ආයතන සියල්ල තියෙන්නේ. අනිත් එක තමයි මාධ්‍ය නිදහස ආරක්ෂා කරන්න ඕන. මාධ්‍යයට බලපෑම් කරන්නට බෑ. හැබැයි මාධ්‍යයක් දැනගන්න ඕන මාධ්‍ය සදාචාරය කියලා එකක් තියෙනවා. ඒකට අනුව හැසිරෙන්න. ඊළඟ එක සම්පත් කාර්යක්ෂමව හා ප්‍රතිඵලදායී අයුරින් භාවිතයට ගැනීම. විනිවිද භාවයකින් යුතුව කටයුතු කිරීම. එතකොට විනිවිද භාවයක් තියෙන්න ඕන. මම අර පෝර්ට් සිටිය සම්බන්ධ කතාව කිව්වේ. එතකොට ජනතාවට සියලු තොරතුරු දෙන්න ඕන. ජනතාවට කුකුසක් තියෙන්න බෑ. සැකයක් තියෙන්න බෑ. මේක මේ ආණ්ඩුව මෙන්න මේම තීරණයක් ගන්න මේ විදිහට එක එක ප්‍රශ්න කියන්නේ එක කුකුසක් ඇති වෙන කුතුහලයක් ඇති වෙන කිසිවක් තියෙන්න බෑ. ජනතාවට මේ සියලු තොරතුරු ලබා දීම සිද්ධ වෙන්න ඕන. එතකොට තමයි විනිවිද භාවයකින් යුතුව කටයුතු කිරීම කියන එකෙන් අදහස් කරන්නේ. ගුණාත්මක දේශපාලන සමාජානුයෝජනයකට අවශ්‍ය පසුබිම සකස් කිරීම. ව්‍යවස්ථානුකූල වාදයේ ආරක්ෂා කිරීම හා රැක ගැනීම. එතකොට රටේ මූලික නීතිය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය. එන රටක් ක්‍රියාත්මක වෙන්න ඕනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවයි. ජනාධිපති, රටේ ප්‍රධානියා, දෙවෙනි පුරවැසියා අග්‍රාමාත්‍යවරයා. එතකොට ඊතුරු සියලු පුරවැසිය ලංකාවේ මිලියන
21කට වැඩි ජන සංඛ්‍යාවක් ඉන්නවා. මේ සියලු දෙනාම කටයුතු කරන්න ඕනේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට අනුව, එහෙම නැත්නම් ව්‍යවස්ථානුකූලවාදය ආරක්ෂා වන අයුරින් කියලා තමයි එතනදී සඳහන් කරන්නේ. ඔන්න තවත් කාරණයක් සම්බන්ධයෙන්, අමතර කාරණයක් සම්බන්ධයෙන් මෙතනදී අවධානය යොමු කරලා තියෙනවා. බොහෝ සංවර්ධිත රටවල් ආර්ථික, සමාජීය හා දේශපාලන ක්‍රියාවලියේදී බහුසංස්කෘතික භාවය හොඳින් ප්‍රයෝජනයට ගෙන තිබේ. වෙනස්කම් තුළින් එකමුතු බව යන්න ඕනගේ තේමාවයි. එහෙනම් මේ සංවර්ධිත මට්ටමට එන රටවල්, සංවර්ධිත මට්ටමට එන බොහෝ රටවල් බහුසංස්කෘතික භාවය හොඳින් ප්‍රයෝජනයට ගෙන තියෙනවා. එතනදී විශේෂ සංකල්පය තමයි වෙනස්කම් තුළින් එකමුතු බව කියන සංකල්පය. එලෙස දියුණු වුණ රටවල් දෙකක් ගැන විශේෂයෙන් පෙළ පොතේ සඳහන් වෙනවා. සිංගප්පූරුව සහ ස්විට්සර්ලන්තය කියන රටවල් දෙක. 7 වෙනි ප්‍රශ්නය. බහුසංස්කෘතික සමාජයක යහපැවැත්ම සඳහා පුරවැසියෙකු විසින් ප්‍රගුණ කළ යුතු ගුණාංග 3ක් දක්වන්න. මීට පෙරදී අපි සඳහන් කරා රාජ්‍යයක රාජ්‍ය සේවකයන්, මන්ත්‍රීවරුන් කොහොමද කටයුතු කරන්න ඕනේ කියන කාරණේ ගැන කතා කරා. එයයි විතරක් නෙමෙයි, බහුසංස්කෘතික භාවය, බහුසංස්කෘතික සමාජයක යහපැවැත්ම ආරක්ෂා කරගන්න අපිනුත් ඉටු වෙන්න ඕන කාරණා ටිකක් තියෙනවා. මෙන්න මේ ඉටු වෙන්න ඕන කාරණා සම්බන්ධයෙන් තමයි 7 වෙනි ප්‍රශ්නයේදී අවධානය යොමු කරන්නේ. පුරවැසියෙකු විසින් ප්‍රගුණ කළ යුතු ගුණාංග බහුසංස්කෘතික සමාජයක යහපැවැත්ම සඳහා මොනවද කියලායි බලන්නට යන්නේ. එකිනෙකාගේ සංස්කෘතීන් හඳුනා ගැනීම හා අවබෝධයකින් යුතුව කටයුතු කිරීම, එකිනෙකාට ගරු කිරීම. එතකොට අනෙක් සංස්කෘතීන් ගැන දැනගන්න ඕන. එතකොට තමයි එයාලගේ ඒ සංස්කෘතික ලක්ෂණය තමයි ඒ ක්‍රියාත්මක කරන්න කියලා තේරුම් ගන්න ඕන. එතකොට තමයි ගැටුම් අවම වීමක් සිද්ධ වෙන්නේ. ඒ නිසා අපිට අපේ සිංහල සංස්කෘතිය ගැන විතරක් නෙමේ මුස්ලිම් සංස්කෘතිය, දෙමළ සංස්කෘතිය සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙන්න ඕන. එතකොට ගැටුම් පුළුවන් තරමක් අවම වෙනවා. අන්‍ය ආගම්වලට අවමන් නොකිරීම, අන්‍ය සංස්කෘතීන්ට ගරු නොකිරීම, ගැටුම් ඇති නොවනසේ කටයුතු කිරීම, සාමූහිකත්වයේ වර්ධනය වීම. එතකොට අර සංස්කෘතීන් සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තිබ්බට පස්සේ මෙහෙම ගැටුම් ඇති වෙන්නේ නෑ. අනිකුත් සංස්කෘතීන්ගේ අංග මොනවද? එයාලගේ ආගමේ තියෙන දේවල් මොනවද? ඉගැන්වීම මොනවද? මේ සියල්ල සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙන්න ඕන. එයාලගේ සංස්කෘතීන්ට අවමන් කිරීමක් සිද්ධ කරන්නට හොඳ නැහැ. එතකොට පෞගේ දවස්වල මුස්ලිම් ත්‍රස්තවාදය නිසා ඔබට පාසල් එන්නට යම් කාලයක් නොහැකි වුණා. ඒ වගේම දෙමළ ත්‍රස්තවාදයක් ලංකාව තුළ ක්‍රියාත්මක වුණා. එතකොට හොඳින් තේරුම් ගන්න ඕන ඒ ත්‍රස්තවාදය කියලා කියන්නේ මුස්ලිම් සියලු දෙනා නෙමෙයි. මුස්ලිම් අන්තගාමීන්ගේ ඇති වුණ ත්‍රස්තවාදයක්. දෙමළ අන්තගාමීන්ගෙන් ඇති වුණ ත්‍රස්තවාදයක්. එතකොට හැම මුස්ලිම් මිනිස්සයම ඒ ගොඩට දාන්නේ නැහැ. හැම දෙමළ මිනිස්සයම ඒ ගොඩට දාන්නේ නැහැ. එතකොට රාජ්‍ය ප්‍රධාන වගකීමක් තියෙනවා. ඒ අන්තගාමී ලෙස කටයුතු කරපු සියලු දෙනාටම දඬුවම් දීලා මෙන්න මේ බහු සංස්කෘතික සමාජයේ ශක්තිමත් කරන්නට. එතකොට අපි ඒ අය සමග සහයෝගයෙන් හිටියොත් විතරයි ලංකාව දියුණු ජාතියක් බවට පත් වෙන්නේ. ඊළඟට එක්සත්ව කටයුතු කිරීමෙන් ජයග්‍රහණය ලබා ගැනීම, පහසු බව අවබෝධ කර ගැනීම, අනෙකුත් ජන වර්ගවල භාෂාවන් ඉගෙනීම හා භාවිතය, සර්වාගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, අන්‍ය මත ඉවසීම හා ඒවාට ගරු කිරීම, සමානාත්මතාවය යනාදී ගුණාංග ප්‍රගුණ කරන්නට අවශ්‍යයි. අපි අහන අවසාන ප්‍රශ්නය, බහුසංස්කෘතික සමාජයක ජනතාව එක්සත්ව කටයුතු කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල 3ක්. දැන් මම ප්‍රතිඵලයක් කලිනුත් කතා කරා. දැන් මුස්ලිම් ත්‍රස්තවාදයක්, දෙමළ ත්‍රස්තවාදයක් ඇති වෙන්නේ නැහැ. මේ සංස්කෘතික පිළිබඳව, අනිකුත් සංස්කෘතීන් ආගම් පිළිබඳව හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කරපුවාම. එතකොට රටක තියෙන ජාතික සමගිය ආරක්ෂා වෙනවා. ජාතික සමගිය ආරක්ෂා වෙනකොට ලංකාවක් විදිහට ගත්තාම ලංකාවේ සියලු දෙනාම දියුණුවටපත් වෙනවා. ආර්ථික වෘද්ධිය, සමාජ සංවර්ධනය, තිරසාර සංවර්ධනය අතින් දියුණු වෙන්න මේ සියලු දෙනාම එකවන්ව කටයුතු කරන්නට අවශ්‍යයි. එහෙනම් බහුසංස්කෘතික සමාජයක ජනතාව එක්සත්ව කටයුතු කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල පල්ලෙහා තියෙන විදිහට දානවා. ඔබ මේවා ලියා තිබෙනවද කියලා බලන්න. එකක් තමයි ජාතික සමගිය හා සහජීවනයේ වර්ධනය වේ. ගැටුම් අවම වේ.
අන්‍යෝන්‍ය සුවදත්වය හා විශ්වාසය වර්ධනය වේ. දැන් ඔබගේ සමාජය තුළ සිංහල මුස්ලිම් විශේෂයෙන් ජීවත් වෙනවා. විවාහ මංගල්‍යයකට ওই දෙගොල්ලම එනවා. වෙනත් පොදු කාර්යයකදී ওই දෙගොල්ලම සහයෝගය දක්වනවා. ගෙදර තියෙන කඩන පොල් ටික පොල් මුදලාලිට දෙනවා. පොල් මුදලාලි ගොඩක් වෙලාවට මුස්ලිම් ව්‍යාපාරිකයෙක් වෙන්නේ නැති. කුකුල් ව්‍යාපාරය කරනවා. කුකුල් ව්‍යාපාරයේ ප්‍රධානින් සියලු දෙනාම වගේ මුස්ලිම් අය තමයි ඉන්නේ. එතකොට ඒ අය සමග ගනුදෙනු වීමක් සිද්ධ වෙනවා. අන්‍යෝන්‍ය සුහදත්වය හා විශ්වාසයේ වර්ධනය වීමක් සිද්ධ වෙනවා. අනිත් එක තමයි එක් ජාතියක් එක් රටක් යන හැඟීම. එතකොට මෙයාලා සංස්කෘතීන් වෙන වෙනම කටයුතු කරපුවාම ඒ අය මත ගැටුම් ඇති වුණාම අන්තිමේට පරිහානියටපත් වෙන්නේ ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව පරිහානියටපත් වෙනවා කියන්නේ ওই ජාතීන් සියලු දෙනාටම ඒකේ බලපෑමට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා එක් ජාතියක් එක් රටක් යන හැඟීම බහුසංස්කෘතික සමාජයක ජනතාව එක්සත්ව කටයුතු කිරීමෙන් ලැබෙනවා කියලායි කියන්නේ. මිනිස් නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු වීම. ඔබ දන්නවා ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදය කොටස් තුනකට කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදය. මෙන්න මේ ප්‍රජාතන්ත්‍රවාදයේ බහුසංස්කෘතික සමාජයක ජනතාව එක්සත්ව කටයුතු කිරීමෙන් ලැබෙනවා. අන්‍ය ආගම් හෝ සංස්කෘතීන්ට අගරු නොවන ආකාරයට හැසිරීමට උරුවීමක් සිද්ධ වෙනවා. ජාතික ගීයේ මෙන්න මෙහෙම තියෙනවා නේද? එක මවකගේ දරු කැළබැවිනා කියලා. අන්න ඔය අදහස මල්පල ගන්නන එක අපගේ කාගේත් යුතුයකම කියලා විශේෂයෙන් මතක තියාගන්න. එක මවකගේ දරු කැළබැවිනා. ශ්‍රී ලංකා මාතාවගේ දරුව තමයි මේ ඉන්න අපි හැමදෙනාම මිලියන 21ක් වෙන ජන සංඛ්‍යාව. එතකොට අපි හැමදෙනාම ඊටාම සහයෝගයෙන් කටයුතු කරලා මෙන්න මේ ශ්‍රී ලංකා මාතාව දියුණු කරලා සියලු දෙනාට මෙහි ප්‍රතිලාභ භුක්ති විඳින්නට අවස්ථාව සලස ගන්නට අවශ්‍ය බව මතක තියාගන්න. ඔබද බහුසංස්කෘතික සමාජයක ඒ බහුසංස්කෘතිය සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබාගෙන ඒ අනෙකුත් සංස්කෘතීන් සමග සහයෝගයෙන් කටයුතු කරලා මේ රටට Tamanගෙන් ඉටු වෙන්න ඕන යුතුයකම ඉටු කරන්න කියන කාරණේද මම මෙතනදී විශේෂයෙන් සඳහන් කරනවා. එසේනම් අපි නැවත මේ වගේ පාඩමකින් හම්බෙමු. ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න හැමෝටම ආයුබෝවන්.